උතුම් දහම් රජ මුවගිරකින් පහළ අදම් මකින් හලමොක් වෙරළතිනි දුල නොහිම්සියුම් ණය මිනිපත අරුත් රළ සදම් සදම් ගගන මුදුන බැතිනි දල අදහස බුදුරජාණන් වහන්සේගේ මුව නැමැති පර්වතයෙන් බැස යන සද්ධර්මය නැමැති ගංගාව සියුම් ක්‍රම නැමැති මණික් වලින් යුක්තය. අර්ථයන් නැමැති රළ වලින් යුක්තය. අධර්මය නැමැති ග්‍රීෂ්මය නිවාලමින් නිවන නැමැති බබලන වෙරළ කරා ගලන මේ සද්ධර්ම ගංගාව මහත් භක්තියෙන් හිස් මුදුන් තබා වන්දනා කරමි. ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අපි මේ සම්බන්ධ වෙන්නේ 11 ශ්‍රේණිය අපේ පාසලේ සිංහල පාඩමත් සමගයි. ඉතින් එම පාඩමට සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාම බොහොම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අපි අද සාකච්ඡා කරන්නට යන්නේ කලින් දවසක අපි කතා කරලා කොටසක් කතා කරලා අවසන් කරපු 11 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය පොතේ 23 වෙනි පාඩම සුභාෂිතය 23 වෙනි පාඩම සුභාෂිතය කියන ඒ පාඩමේ ඉතුරු කොටස තමයි අද අපි මේ විදිහට සාකච්ඡා කරන්නට යන්නේ. ඒ නිසා අපි ඒකට සූදානම් වෙමු. ඔයාලට මතක ඇති අපි මෙන්න මේ වනත් නොඑක් ගම් හෝ ඇල කඳුරු පැන කියන කවිය වෙනකන් පැහැදිලි කරගත්තා. අපිට තව ඉතිරි වෙලා තියෙනවා තවත් කවි දෙකක් පැහැදිලි කරගන්නට. ඒ වගේම මෙම කවි දෙකත් පැහැදිලි කර ගැනීමෙන් පසු අපිට පුළුවන් විභාගයට අපොස සාමාන්‍ය පෙළ විභාගයට මේ පාඩමෙන් අහන්නට පුළුවන් ප්‍රශ්න ඒ විතරක් නෙවෙයි ඒ පාඩමේ තියෙන අරුත් පැහැදිලි කිරීම ආශ්‍රිතව සැකසුණු අභ්‍යාස කිහිපයකට යොමු වෙන්නට. බලන්න මේකේ මේ ඊළඟ කවිය තිරසර ගුණැති සුදනෝ පර වැඩ නැතිද වරසුර පුරෙහිවත් නොවසති නිරයලෙද ගොරතර නිරෙහිවත් පරණට වැඩ ඇතිද සුරපුර ලෙසට සලකා හැසිරෙත් නිබඳ. එතකොට බලන්න මේ කවියේ තේරුම. මෙතන කවියේ තේරුම ගත්තොත් එහෙම සරලව මේකේ තේරුම ගත්තොත් එහෙම මෙන්න මෙහෙම දෙයක් තමයි මේකෙන් කියවෙන්නේ. ඒ තමයි යහපත් පුද්ගලයන් නේ ස්ථිරසාර ගති පැවතුම් සහිත නේ යම්කිසි විදිහකට ප්‍රතිපත්ති ගරුකව ක්‍රියා කරන ස්ථිරසාර ගුණයෙන් හෙබි යහපත් පුද්ගලයන් අන් අයට යහපතක් තමාගෙන් අන් අයට ප්‍රයෝජනයක් විශේෂයෙන්ම අන් අයට තමාගෙන් ප්‍රයෝජනයක් ඉෂ්ට සිද්ධ වෙන්නේ නැතිනම් ඒ බඳු පුද්ගලයන් සමහරක් වෙලාවට විශේෂයෙන්ම මේ සුරපුරයක් බඳු තැනක වුණත් සිටින්නට කැමැත්තක් දක්වන්නේ නැහැ. එම ස්ථානයේ සුරපුරයක් හා සමාන වුණත් තමන්ගෙන් අන් අයට යහපතක් සේවයක් ප්‍රයෝජනයක් සිදු වෙන්නේ නැතිනම් එම යහපත් පුද්ගලයන් එබඳු සුරපුරයක් හා සමාන එබඳු තැන්වල වසන්නට කැමති වෙන්නේ නැහැ. ජීවත් වන්නට කැමති වෙන්නේ නැහැ. ඒ අය එබඳු සුරපුරයක් වැනි සුව පහසුකම් සහිත සැප පහසුකම් සහිත සුඛෝපභෝගී තැන පවා සලකන්නේ අපායක් හැටියටයි. ඒ වගේම යහපත් පුද්ගලයන් සමහරක් වෙලාවට ඊතා අඩු තත්වයක තිබෙන එහෙම නැත්නම් අතිශයින් මේ ගෝර වූ එහෙම නැත්නම් අතිශයින් දුෂ්කර වූ කටුක වූ නරකාදියක් හා සමාන තැනක පවා සමහරක් වෙලාවට තමන්ගෙන් අන් අයට ප්‍රයෝජනයක් වෙනවා නම් මේ යහපත් පුද්ගලයන් තමන් වසන තැන අතිශයින් කටුක දුෂ්කර නරකාදියක් හා සමාන වුණත් එම තැන ජීවත් වන්නට වඩා කැමැත්තක් දක්වනවා හරියට සුරපුරයක්සේ සලකා. මේක පොඩ්ඩක් නැවත හරියට පැහැදිලි කරගන්න. ස්ථිරසාර ගති පැවතුම් ඇති සුදනන් එහෙම නැත්නම් සත්පුරුෂයන් තමන් වසන තැන කෙතරම් සැප පහසුකම් තිබුණත් සුඛෝපභෝගීව සුරපුරයක් හා සමාන වුණත් තමන්ගෙන් අන් අයට ප්‍රයෝජනයක් සේවයක්
සැලසෙන්නේ නැතිනම් එබඳු තැනක වාසය කිරීමට ලැබීම ඒ යහපත් පුද්ගලයන් සලකන්නේ හරියට නිරයක ජීවත් වන්නට සිදු වුණා හා සමානව. ඒ වගේම තමන් වසන තැන කෙතරම් දුෂ්කර කටුක නිරයක් හා සමාන තැනක් වුණත් එතන සිටීමෙන් එතන ජීවත් වීමෙන් තමන්ගෙන් අන් අයට යහපතක් සේවයක් ප්‍රයෝජනයක් සැලසෙනවා නම් අන් අයට වැඩක් සැලසෙනවා නම් අන්න එබඳු දුෂ්කර කටුක නරකාදියක් හා සමාන තැනක වුණත් යහපත් පුද්ගලයන් ජීවත් වන්නට හරිම ප්‍රිය කරනවා බොහෝ ප්‍රිය කරනවා හරියට සුරපුරයක්සේ සලකා ජීවත් වන්නට ඔවුන් කටයුතු කරනවා. ඒක තමයි මේ කවියේ සමස්ත අදහස මම මේ සරලව කිව්වේ. හරිද? එතකොට අපි එහෙනම් මේකේ වචනාර්ථය පිළිබඳව බලමු. වචනෙන් වචන තේරුම බලමු. තිරසර. තිරසර කියලා කියන්නේ ස්ථිරසාර. ස්ථිරසාර එහෙම නැත්නම් තහවුරු ගුණය සහිත. මේ ස්ථිරසාර ගුණයක් සහිත. ඒ කියන්නේ විටින් විට මොහොතින් මොහොත සමහරක් වෙලාවට Tamanගේ තීන්දුව තීරණ වෙනස් කරන්නේ නැති නේ ප්‍රතිපත්ති ගරුක ලෙස හැසිරෙන Tamanගේ ප්‍රතිපත්ති පාවා නොදෙන එබඳු පුද්ගලයන් තමයි තිරසර ගුණයෙන් යුක්ත පුද්ගලයන් කියලා කියන්නේ. නොසැලෙන ගුණයෙන් යුක්ත පුද්ගලයන්, ස්ථිරසාර ගුණයෙන් යුක්ත පුද්ගලයන්. නේ බෙහෙවින් තහවුරු ගුණය ඇති පුද්ගලයන්. එහෙනම් තිරසර කියලා කියන්නේ බෙහෙවින් තහවුරු කරන ලද. එහෙම නැත්නම් ස්ථිරසාර කියන අදහස. එහෙම නැත්නම් ප්‍රතිපත්ති වශයෙන් නොසැලෙන ගුණයෙන් යුක්ත. නේ ගුණ ඇති. ගුණ ඇති කියලා කියන්නේ ගුණ එකතු කිරීම ඇති. ගුණ ඇති. ගුණ එකතු කිරීම ඇති. ගුණ ඇති කියලා කියන්නේ ගුණය සහිත. එහෙම නැත්නම් බෙහෙවින් තහවුරු කරන ලද ගුණය සහිත. එහෙම නැත්නම් ස්ථිරසාර ගුණය සහිත. එහෙම නැත්නම් ස්ථිරසාර ගුණයෙන් යුතු. නොසැලෙන ගුණයෙන් යුතු. සුදනෝ කියලා කියන්නේ යහපත් පුද්ගලයන්. සුදනන්. සු එකතු කිරීම දනන්. නේ සුදනෝ. එතකොට සුදන කියලා කියන්නේ යහපත් පුද්ගලයන්. පර වැඩ නැතිද? පර වැඩ කියලා කියන්නේ අන්‍යයන්ට අනිත් අයට නේ පිටස්තරයන්ට අන්‍යයන්ට ප්‍රයෝජනයක් නැතිනම් පර වැඩ නැතිද කියන්නේ ඒකයි. පර වැඩ නැතිද කියන වචනේ හරියට තේරුම් ගන්න මෙතන පර වැඩ කියලා වචනේ යෙදෙන මේ තැන අනුව මෙතන අදහස් කරන්නේ පර වැඩ. පර කියලා කියන්නේ අන්‍යයන්ට. වැඩ කියලා කියන්නේ ප්‍රයෝජනයක්. එහෙම නැත්නම් අන්‍යයන්ට වැඩක් අන්‍යයන්ට සේවයක් ප්‍රයෝජනයක් නැතිනම් නැතිද කියලා කියන්නේ නැතිනම් වරසුර පුරහිවත් නොවසති නිරය ලෙද. වරසුර පුරහිවත් කියලා කියන්නේ උතුම් වූ දිව්‍ය ලෝකයේ හිවත්. වරසුර පුරහිවත් කියලා කියන්නේ උතුම් වූ දිව්‍ය ලෝකයේ හිවත්. වරසුර පුරහිවත් උතුම් වූ දිව්‍ය ලෝකයේ හිවත්. නොවසති නිරය ලෙද. නේ උතුම් වූ දිව්‍ය ලෝකයේ උනත් අනිත් අයට Tamanගෙන් යහපතක් සේවයක් සැලසෙන්නේ නැතිනම් ප්‍රයෝජනයක් නැතිනම් ඒ අය ජීවත් වන්නට කැමති නැහැ. ඒ බඳු තැනක දිව්‍ය ලෝකයක් වුණත් ඒ බඳු තැනක ජීවත් වන්නට කැමති නැහැ. නොවසති නිරය ලෙද. නිරය ලෙද කියලා කියන්නේ නිරය ලෙස සලකනවා. නේ නරකාදියක්සේ සලකනවා. නේ නරකාදියක්සේ සලකා එහි වාසය කරන්නට අකමැති වෙනවා. බෙහෙවින් තහවුරු ගුණය ඇති යහපත් පුද්ගලයන් Tamanගෙන් අනිත් අයට සේවයක් යහපතක් ප්‍රයෝජනයක් සිද්ධ වෙන්නේ නැතිනම් උතුම් වූ දිව්‍ය ලෝකෙහිවත් ජීවත් වන්නට කැමති වන්නේ නැහැ. එම තැන සලකනවා අපායක් එහෙම නැත්නම් නිරයක් ලෙස. නේ නිරාගත ස්ථානයක් ලෙස. ගොරතර නිරෙහිවත්. ගොරතර කියලා කියන්නේ අතිශයින් ගොහර වූ නැත්නම් අතිශයින් කටුක වූ දුෂ්කර වූ. ගොහර කියලා කියන්නේ වඩා සුදුසු පිළිතුර දුෂ්කර අතිශයින් දුෂ්කර වූ නිරෙහිවත්. නේ අපායෙහිවත් නිරයෙහිවත් අතිශයින් දුෂ්කර වූ නිරයෙහිවත්. දැන් නිරය කිව්වහම හරිද අපායන්ගෙන් සතර අපායන්ගෙන් එකක් තමයි නිරය. නේ සතර අපායන්ගෙන් එකක් නිරය. මොනවද සතර අපාය? සතර අපාය මොනවද? තිරිසන් යෝනිය. ඒ වගේම කියන්නේ අපිට ගන්න පුළුවන් සතර අපාය හැටියට නිරය, තිරිසන් යෝනිය, പ്രേත විෂය, අසුරකාය. එතකොට මෙන්න මේ සතර අපායන්ගෙන් එකක් තමයි නිරය ලෙස සලකන්නේ. එතකොට අතිශයින් දුෂ්කර වූ අතිශයින් කටුක වූ අපායක වුණත් නිරයෙහිවත් කියන්නේ ඒකයි අපායක වුණත් නේ එහෙම නැත්නම් නරකාදියක වුණත් පරණට වැඩ නැතිද? පරණට වැඩ ඇතිද? ඒ කියන්නේ පරණට වැඩ ඇතිද කියලා කියන්නේ අන්‍යයන්ට ප්‍රයෝජනයක් Tamanගෙන් සිද්ධ වෙනවා නම් පරණට වැඩ ඇතිද? අන්‍යයන්ගෙන් Tamanට ප්‍රයෝජනයක් අන්‍යයන්ට Tamanගෙන් ප්‍රයෝජනයක් සිදු වෙනවා නම් පරණට වැඩ ඇතිද? අන්‍යයන්ට Tamanගෙන් ප්‍රයෝජනයක් සිදු වෙනවා නම් සුරපුර ලෙසට සලකා හැසිරෙත් නිබඳ.
සුරපුර ලෙසට සලකා කියලා කියන්නේ දිව්‍ය ලෝකයේසේ සලකා නිරන්තරයෙන්ම හැසිරෙන්නට ඒ අය සතුටු වෙනවා. නේ සුරපුර ලෙසට සලකා හැසිරෙත් නිබඳ. දිව්‍ය ලෝකයේසේ සලකා ඒ අය එතන නිරයෙහි වුණත් නිරය හා සමාන තැනක වුණත් ඒ අය එම තැන සලකන්නේ දිව්‍ය ලෝකයක් හැටියට සලකලා හැසිරෙන්නට කැමති වෙනවා නිරන්තරයෙන්. එතකොට මොකද්ද මේකේ අදහස මම නැවත පොඩ්ඩක් කියන්නම්. මේ බෙහෙවින් තහවුරු ගුණය ඇති. එහෙම නැත්නම් ස්ථිරසාර ගති පැවතුම් ඇති. යහපත් පුද්ගලයන් අන්‍යයන්ට අනෙක් අයට Tamanගෙන් ප්‍රයෝජනයක් සේවයක් සිදුවන්නේ නැතිනම් ඒ බඳු තැනක සිටින්නට කැමති වෙන්නේ නැහැ. ඒ බඳු තැනක් දිව්‍ය ලෝකයක් හා සමාන වුණත් ඒ අයට ඒක දැනෙන්නේ හරියට Taman නරක ආදියක එහෙම නැත්නම් නිරයක සිටින වාසේ. ඒ වගේම අතිශයින් දුෂ්කර වූ කටුක වූ නරකාදීහි වුණත් නරකාදියක් බඳු ස්ථානයක වුණත් Tamanට වාසය කරන්නට සිදු වෙනවා නම් එතනින් Tamanට අන්‍යයන්ට සේවයක් සලසන්නට Tamanගෙන් අන්‍යයන්ට ප්‍රයෝජනයක් සිදු කරගන්නට මේ Tamanට පුළුවන්කම ලැබෙනවා නම් ඒ බඳු තැන් මේ යහපත් පුද්ගලයන් සලකන්නේ දිව්‍ය ලෝක හා සමානවයි. මේ සුරපුර හා සමානව දිව්‍ය ලෝක හා සමානව. අපි සමස්ත කවියේ තේරුම අවධානය යොමු කරමු මේ පෙළ පොතේ තියෙන කොටසට. බලන්න. බෙහෙවින් තහවුරු ගුණය ඇති සත්පුරුෂයෝ අනුන් හට යහපතක් නොවේ නම් උතුම් දෙව්ලොව වුවත් නිරයමෙන් සලකා එහි වාසය නොකරති. කැමති වෙන්නේ නැහැ වාසය කරන්න. අනුන් හට වැඩක් සැලසේ නම් අනිත් අයට ප්‍රයෝජනයක් යහපතක් සෙතක් සැලසෙනවා නම් අතිශය ගොහර වූ නරකාදීහි වුවත් දෙව්ලොවසේ නිතර කල් ගෙවති. මේ නරකාදී වුණත් දිව්‍ය ලෝකයේසේ සලකා නිරන්තරයෙන් කල් ගත කරන්නට කැමති වෙනවා කියලා කියනවා. හොඳයි. ඊට පස්සේ අපි යමු ඊළඟ කවියට. බලයුත් තුමුල මත වරනිඳු මෙදෙනැවිස දිවෙතත් සෙද තමන් සොඬ නොමඩින විලස ලදුවත් නැනැති දන මුළු ලොව ඉසුරු රැස නොපනත් දෙයක් නොකෙරෙති නිසිදේම මිස. 2020 අපසු සාමාන්‍ය පෙළ විභාගයේ සමහර විට මෙන්න මේ කියන පාඩමෙන් කවියක් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට යෙදිලා තියෙන්නට පුළුවන්. ඒ නිසා තමයි මේකේ මේ කවිවල වචනවල තේරුම් කවියේ සමස්ත තේරුම මේ කියන දේවල් අපි ටිකක් සැලකිල්ලක් දක්වන්නේ. බලන්න. අපි මේකේ සාමාන්‍ය අදහස පැහැදිලි කරගමු දරුවනේ. ඒ තමයි මහා හස්ති රාජයෙක් මද කිපුණු තත්වයට පත් වුණාම එහෙම නැත්නම් ඒ හස්ති රාජයාගේ ශාරීරිකව නේ ඒ හස්ති රාජයා මද කිපුණු තත්වයට පත් වුණොත් එහෙම ඒ සතා මදයෙන් ඇවිස්සීලා ඒ සතාට මේ මද වැగిරෙනකොට ඒක යම්කිසි විදියකින් ඒ සතා අසහනකාරී තත්වයකට පත් වෙනවා. එතකොට මේ මදයෙන් මද කිපුණු මේ සතා ඒයින් කුපිත භාවයට පත් වෙලා ඒ සතා සමහරක් වෙලාවට ප්‍රචණ්ඩව දරුණුව හැසිරෙනවා වෙන්නට පුළුවන්. එහෙම වුණත් ඒ සතා සමහරක් වෙලාවට එහෙම මදයෙන් ඇවිස්සීලා මේ සතා දුවනකොට නේ අලියෙක් කුලප් වුණාම අලියෙක් කුලප් වෙලා දුවනකොට ඒ අලියා බොහෝ දුරට කරන දෙයක් තමයි මේ හොඬවැල ඉහළට නගාගෙනයි දුවන්නේ. මේ හොඬවැල අහස වෙතට ඔසවාගෙන එහෙම නැත්නම් ඉහළට නගාගෙන තමයි මේ සතා දුවන්නේ. වලිගයත් හොඬවැලත් ඔසවාගෙන. මේකට හේතුවක් තියෙනවා. ඒ තමයි මේ ඇතෙකුගේ අලියෙකුගේ ශරීරයේ ප්‍රධානතම අවයවයක් වෙන්නේ මෙන්න මේ හොඬවැල. එම සතාගේ නාසය පමණක්ම නෙවෙයි. එම සතාට වතුර බොන්නට, ඒ වගේම මේ ගස්වල කොළාතු කඩා ගන්නට, තනකොළ පඳුරු උදුරන්නට මේ ආදී වූ විශාල කාර්යයන් ප්‍රමාණයක් මේ සතා Tamanගේ හොඬවැල එහෙම නැත්නම් එක්තරා විදිහක ඒක අතක් හා සමාන Tamanගේ මේ හොඬවැල භාවිත කරලා මේ සතා නොයෙකුත් වැඩ කටයුතු කරගන්නවා. ඒ සතාට මේ හොඬවැල එක්තරා විදිහක අත්‍යවශ්‍ය අංගයක්. එතකොට මේ හොඬවැල සාමාන්‍යයෙන් ඔය ඇතෙකුගේ සාමාන්‍යයෙන් උසස් කුලයේ ඇතෙකුගේ මේ හොඬවැල සාමාන්‍යයෙන් මේ පොළවට ගෑවෙන මට්ටමටම තියෙනවා සම්පූර්ණයෙන්ම. තේරෙනවද?
පොළවට ගෑවෙන මට්ටමටම තියෙනවා. සාමාන්‍යයෙන් ඇතෙකුගේ අලියෙකුගේ. එතකොට මේ ඇතා හෝ මේ හස්ති රාජයා නැත්නම් මේ අලියෙක් මද කිපිලා මේ සතා දුවනකොට ඒ සතා හොඬවැල පහත දමාගෙන දිව්වොත් එහෙම ඒ සතාට ඒ හොඬවැල පෑගෙනවා. ඒ සතා ඉක්මනින් දුවනකොට ඒ සතාට ඒ හොඬවැල පෑගෙන්නට පුළුවන්. එහෙම පෑගුණොත් එහෙම හොඬවැල කඩලා යනවා. පැහැදිලිද? හොඬවැල කඩලා යනවා. මොකද ඒ සතා දුවන වේගෙට, එතකොට ඒ සතාගේ ශරීරයේ බරට මේ සතාගෙම තමන්ගෙම හොඬවැල පෑගුණොත් ඉදිරි දෙපාවලට මේ සතාගේ මේ හොඬවැල කඩලා යනවා. එතකොට එහෙම වුණොත් ඒ සතා බරපතල ලෙස ජීවිත අවදානමකට ලක් වෙනවා. මොකද උගේ හොඬවැල කැඩිලා ගියොත්, එහෙම නැත්නම් හොඬවැලට තුවාල සිදු වුණොත්, හානි සිදු වුණොත් සමහරක් වෙලාවට ඒ සතාගේ ජීවිතේ පවා නැති වෙන්නට පුළුවන්. මොකද ඒ සතාට ඊතරම් මේ හොඬවැල වැදගත් ශරීරාංගයක්. එතකොට කෙතරම් මද කිපුණු තත්වයටපත් උනත් මේ මත්තු හස්ති රාජයා දුවන්නේ Tamanගේ හොඬවැල ඔසවාගෙන. මොකද ඌ දන්නවා වේගෙන් දුවනකොට හොඬවැල පහත දමාගෙන දිව්වොත් එහෙම Tamanගේම හොඬවැල Tamanට පෑගෙන්න පුළුවන් නේ කියලා. ඒ නිසා ඒ සතා මද කිපුණත් මද කිපිලා ප්‍රකෝපයටපත් වෙලා ඒ සතා දුවගෙන ගියත් ඒ සතා දුවගෙන යන්නේ සුදුසු විදිහට. නොසුදුසු විදිහකට දුවගෙන යන්නේ නැහැ. සුදුසු විදිහටයි දුවගෙන යන්නේ. සුදුසු විදිහටයි දුවගෙන යන්නේ. මොකද Tamanගේ හොඬවැල පවා ආරක්ෂා කරගන්න ඕන කියලා ඒ සතා දන්නවා. එතකොට මෙතන ඔන්න ඔය කියන උපහැරණය, එහෙම නැත්නම් ඔන්න ඔය කියන කියන්නේ උපමාව යොදාගෙන තියෙනවා මේ සුභාෂිත කතුවරයා අලගිය වන්න මුකවැටිතුමා ලස්සන අදහසක් ගෙන දෙන්නට. ඒ තමයි ඥානවන්ත පුද්ගලයෙකුට, ඥානවන්ත ජනතාවට, නුවණක්කාර මිනිස්සෙකුට මේ මුළු ලෝකයේම තියෙන සැප සම්පත් ලැබුණත් ඒ පුද්ගලයා එයින් විනාශ භාවයටපත් වෙන්නේ නැහැ. එයින් වැරදි මාර්ගයට යොමු වෙලා Tamanගේ ජීවිතය නැති කරගන්නේ නැහැ. හරියට විශාල සද්දන්ත හස්ති රාජයෙක් මද කිපුණාම ඒ සද්දන්ත හස්ති රාජයා දුවනකොට Tamanගේම හොඬවැල පාගගෙන Tamanගේම ජීවිතේ නැති කරගන්නවට වඩා නැති කරගන්නේ නැහැ වගේ. ඥානවන්ත මිනිස්සෙකුට මේ මුළු ලෝකයේම තියෙන සැප සම්පත් සෑම දෙයක්ම ලැබුණත් ඒ මිනිස්සයා සුදුසු දේ මිසක් නුසුදුසු දේ කරන්නේ නැහැ. සුදුසු දේම මිසක් නුසුදුසු දේ කරන්නේ නැහැ. නුසුදුසු දේ කරලා Tamanගේ ජීවිතය විනාශය කරා, පරිහානිය කරා ගෙන යන්නේ නැහැ. සමහරක් වෙලාවට මිනිසුන්ට සැප සම්පත්, වස්තු, මිල මුදල්, දීපල, යාන වාහන මේ කියන දේවල් ලැබෙනකොට අද සමාජයේ අපි දන්නවා දරුවනේ ගොඩක් අය නොමගට යොමු වෙනවා. ගොඩක් අය වැරදි ක්‍රියාමාර්ගවලට පෙළඹෙනවා. නමුත් මෙතන කියනවා නුවණක්කාර පුද්ගලයා, ඥානවන්ත පුද්ගලයාට සැප සම්පත් ලැබෙනකොට ඒ පුද්ගලයා සැප සම්පත් මනසේ ආයෝජනය කරන්නට, හසුරුවන්නට, ඒවායින් නිසිඵල ලබන්නට, ඒවා සුදුසු පරිදි ඒවා නිසි තැන යොදවනවා මිසක්කා ඒ සැප සම්පත් එකතු කරගෙන රැස් කරගෙන වැරදි මාර්ගවලට ඒ සැප සම්පත් යොදලා, එහෙම නැත්නම් වැරදි ක්‍රියාවල යොදලා Tamanගේ ජීවිතය විනාශ කරගන්නේ නැහැ. යහපත් ඥානවන්ත පුද්ගලයා ඒ විදිහටයි හැසිරෙන්නේ. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. බලන්න, ලදුවත් නැනැති ධන මුළු ලොව ඉසුරු රැස. නොපනත් දෙයක් නොකරති නිසිදේම මිස. අපි වචනවල තේරුම බලාගමු. වචනවල තේරුම. මේ කවිය වැදගත්. මේ කවිය වැදගත්. මේ කවිය වැදගත් නිසා අපි වචනවල තේරුම විශේෂයෙන්ම ලියාගමු. අමාරු වචන පැන්සලෙන් ඉරිගහලා මේ ලියාගන්න. පෑනින් ලියන්නට එපා. බලන්න, බලයුත්. බලයුත් කියලා කියන්නේ බලයෙන් යුතු. බලයුත්. බලයෙන් යුතු. තුමුල. තුමුල කියලා කියන්නේ විශාල. තුමුල කියලා කියන්නේ විශාල. මතවරනිඳු. මත්තු හස්ති රාජයා. මතවරනිඳු කියලා කියන්නේ මත්තු හස්ති රාජයා. නේ? මත්තු හස්ති රාජයා. මෙදෙන ඇවිස. මදයෙන් ඇවිස. ඇවිස්සි. නේ? මෙදෙන ඇවිස කියලා කියන්නේ මදයෙන් ඇවිස්සි. ඒ කියන්නේ මදයෙන් කලබලයටපත්ව. මේ මද කිපුණු තත්වයෙන් කලබලයටපත් වෙලා. බලයෙන් යුක්ත විශාල මත්තු හස්ති රාජයා මදයෙන් කලබලයටපත් වෙලා, එහෙම නැත්නම් මද කිපුණු ස්වභාවයටපත් වෙලා දිවෙතත්. දිවෙතත් කියලා කියන්නේ දිව්වත්, දුව ගියත්. මේ දිවෙතත් කියලා කියන්නේ දුව ගියත්. දුවගෙන ගියත්. මේ දුවගෙන ගියත්. සෙද. සෙද කියලා කියන්නේ මොකද්ද? වහාම. මේ ඉක්මනින්ම
වහවහාම ඉක්මනින්ම මේ වහවහාම Taman මේ ඇතා දුවගෙන ගියත් Taman සොඬ නොමඩින විලස. Taman සොඬ කියලා කියන්නේ Tamanගේ හොඬ වැල. Taman සොඬ කියලා කියන්නේ Tamanගේ හොඬ වැල. Taman සොඬ Tamanගේ හොඬ වැල. නොමඩින විලස. නේ පාගන්නේ නැහැ වගේ. නේ නොමඩින විලස. නේ නොපා ගන්නාක් මෙන්. නේ පාගන්නේ නැහැ වගේ. නේ නොපා ගන්නාක් මෙන්. පාගන්නේ නැහැ වගේ. හරිද? නොපා ගන්නාක් මෙන් පාගන්නේ නැහැ වගේ. ලදුවත් නැනැති දන මුළු ලොව ඉසුරු රැස. ලදුවත් කියලා කියන්නේ ලැබුණත් මොනවද? මුළු ලොව ඉසුරු රැස. මුළු ලොව ඉසුරු රැස කියලා කියන්නේ මුළු ලෝකයේම තියෙන සියලු සැප සම්පත්. නේ මුළු ලෝකයේම තියෙන සියලු සම්පත්. මුළු ලොව ඉසුරු කියන්නේ ඒකයි. මුළු ලෝකයේම තියෙන සම්පත් රාශිය. නේ සම්පත් සියල්ල සම්පත් රාශිය. ලදුවත් කියලා කියන්නේ ලැබුණත් කාටද? නැනැති දන ඥානවන්ත ජනතාවට. නැනැති දන කියලා කියන්නේ ඥානවන්ත ජනතාවට. ඥානවන්ත ජනතාවට මුළු ලෝකයේම තියෙන සම්පත් සමූහය ලැබුණත් එහෙම තමයි පදපිළිවෙල. ඥානවන්ත ජනතාවට මුළු ලෝකයේම තිබෙන සම්පත් සමූහය රාශිය ලැබුණත් නොපනත් දෙයක් කියලා කියන්නේ නොකළ යුතු දෙයක්. නේ නොකටයුතු දෙයක්, නොකළ යුතු දෙයක්, Tamanට නොගැලපෙන දෙයක්. නේ නොපනත් දෙයක් කියලා කියන්නේ ඒකයි. Tamanට නොගැලපෙන දෙයක්, නීතියට පටහැනි දෙයක්, එහෙම නැත්නම් නොකළ යුතු දෙයක්, නොකටයුතු දෙයක් නොකරති. කරන්නේ නැහැ කවදාවත්. නොකරති. නිසි දේම මිස සුදුසු දේම මිසක්. නේ සුදුසු දේම මිසක්. එතකොට මේකේ පදපිළිවෙල කොහොමද ගන්නෙ? සුදුසු දේම මිස නුසුදුසු දෙයක් නොකරති. ඒක තමයි ගලපන්න තියෙන්නේ. නේ සුදුසු දේම මිස නුසුදුසු දෙයක් නොකරති. කොහොමද මේ කවියේ තේරුම අපි ගලපන්නේ? ඔන්න බලන්න මම මේ අදහස බල්දිහා බලන්නේ නැතුව මම මේ කවිය මගේ විදිහට මම මේක මේ සරල තේරුම ගන්න හැටි බලන්න. බලයෙන් යුතු විශාල මත් වූ හස්තිරාජයා මදයෙන් කලබලයට පත්ව වහාම දුවගෙන ගියත් Tamanගේ සොඬවැල නොපා ගන්නාක් මෙන් මුළු ලෝකයේම තියෙන ඉසුරු සමූහය එහෙම නැත්නම් සම්පත් සමූහය ලැබුණත් ඥානවන්ත ජනතාව සුදුසු දේම මිස නුසුදුසු දෙයක් නොකරති. සුදුසු දේම මිස නුසුදුසු දෙයක් නොකරති. පැහැදිලිද? ඔන්න මම මේ කවිය නිදහස්ව මම සරල තේරුම මම ඔබට කිව්වා. මම මේ පල්ලෙහා තියෙන අදහස බලන්න ගියේ නැහැ. හරි එහෙනම් අපි දැන් පෙළ පොතේ තියෙන අදහස කෙරෙහි යොමු වෙමු. බලන්න. මහත් බලවත් මත් හස්ති රාජයා මදයෙන් කලබලයට පත්ව ඉක්මන් කොට දිව්වද තම හොඬවැල නොපා ගන්නාක් මෙන් නුවණැත්තෝ මුළු ලෝකයෙහි සම්පත් සියල්ල ලැබුණත් Taman හට තරම් වන දේ මිස නොගැලපෙන දෙයක් නොකරති. Taman හට සුදුසු දේ මිසක් නොගැලපෙන නුසුදුසු දෙයක් කරන්නේ නැහැ. මහත් බලවත් මත් වූ හස්ති රාජයා මදයෙන් කලබලයට පත් වෙලා වහවහා දුව ගියත් ඉක්මන් කොට දිව්වත් Tamanගේ හොඬවැල නොපා ගන්නාක් මෙන් ඥානවන්ත ජනතාව මුළු ලෝකයේම තියෙන සම්පත් සියල්ලම ලැබුණත් Tamanට සුදුසු දේ මිස නුසුදුසු දෙයක් කවදාවත් කරන්නේ නැහැ කියලා කියනවා. පැහැදිලිද? හොඳයි. එහෙනම් ඔන්න ඔය විදිහට අපි මේකේ මේ පාඩමේ 23 වෙනි පාඩම සුභාෂිතයේ මේ පාඩමේ අපි තේරුම් කවිවල තේරුම් ටික පැහැදිලි කරගෙන ඉවරයි. එහෙනම් අපි ඒකේ තියෙන අභ්‍යාස කීපයකට යමු. අවබෝධය ප්‍රශ්නවල මෙන්න මේ පළවෙනි ප්‍රශ්නය ඔබට වැදගත් වෙනවා. මොකද මේ වගේ බහුවර්ණ විදිහට අපොස සාමාන්‍ය පෙළ විභාගයේත් මේ පාඩම ඇසුරෙන් සමහරක් වෙලාවට ප්‍රශ්න යෙදිලා තියෙන්නට පුළුවන්. බලන්න අසා ඇති ප්‍රශ්න වලට වඩාත් නිවැරදි පිළිතුර දී ඇති වර්ණ අතුරින් තෝරා ලියන්න. හොඳයි. මම සම්පූර්ණ තිරෙහි මේ පිටුව පළ කරන්නට කටයුතු කරන්නම්. හොඳයි බලමු. මේ තියෙන්නේ 1. සුභාෂිතය අයත් වන්නේ කුමන කාව්‍ය ගණයටද?
අයන්න ඛණ්ඩ කාව්‍ය, ඇයන්න ජන කාව්‍ය, ආයන්න උපදේශ කාව්‍ය, ඊයන්න ප්‍රශස්ති කාව්‍ය. මේක මේ විදිහටයි ගිහිලා තියෙන්නේ අයන්න, ආයන්න, ඇයන්න, ඊයන්න. එතකොට මොකද්ද පිළිතුර එන්නේ? ඔව්. උපදේශ කාව්‍ය. ඔව්. උපදේශ කාව්‍ය. ඊට පස්සේ 2 රෝමි ඉලක්කම් අංක 2. ඔබටත් පුළුවන් ඔතන මේ අපගේ පොදු දෙඩුම් ගොමුෙහි පළ කරන්නට මෙහි පිළිතුරු. අපේ දරුවන් මේ වෙලාවේ ඒකට උත්තර මේ අපගේ මේ ඉගෙනුම් පද්ධතියෙහි පොදු දෙඩුම් ගොමුෙහි අපේ දරුවන් තම තමන්ගේ අදහැසි පළ කරනවා. බලන්න. රෝමි ඉලක්කම් අංක 2. උපදේශ කාව්‍ය ගණයට අයත් නොවන කෘතිය වන්නේ. උපදේශ කාව්‍ය ගණයට අයත් නොවන කෘතිය වන්නේ. සිරිත් මල්දම උපදේශ කාව්‍ය කෘතියක්. මම කලින් කොටසේදී මේක මේ කියන පොත් පෙන්නුවා. ඊළඟට ලෝවැඩ සංගරාව උපදේශාත්මක කාව්‍ය ගණයට අයිති වෙනවා. ලෝකෝපකාරයේ උපදේශාත්මක කාව්‍ය ගණයට අයිති වෙනවා. එතකොට අයිති නොවන්නේ ගුත්තිල කාව්‍ය. ගුත්තිල කාව්‍ය. ඊළඟට නොගැලපෙන කියමන තෝරන්න. 3 වෙනි එක. බලන්න. සුභාෂිතය කියවීමෙන් ජීවන අත්දැකීම් ලබාගත හැකිය. පවසන කරුණ දෘෂ්ටාන්තයකින් තහවුරු කිරීමට සුභාෂිත කතුවරයා මැලිකමක් දක්වා ඇත. උපදේශ කෘති නොමැති යුගවල සාරධර්ම පිරිහී ඇත. සුභාෂිතය රචනයේදී පාලි සංස්කෘත ද්‍රවිඩ කෘතිවල ආභාසය ලබාගෙන ඇත. එතකොට නොගැලපෙන කියමන තමයි මෙන්න මේ පවසන කරුණ දෘෂ්ටාන්තයකින් තහවුරු කිරීමට සුභාෂිත කතුවරයා මැලිකමක් දක්වා ඇත කියන එක තමයි මේකට නොගැලපෙන්නේ. නේ අනිවාර්යයෙන්ම සුභාෂිත කතුවරයා Taman ප්‍රකාශ කරන අදහස කරුණ වඩාත් තහවුරු කිරීමට උදාහරණ එහෙම නැත්නම් දෘෂ්ටාන්ත උපමා යොදාගෙන තියෙනවා. පැහැදිලිද? අපේ දරුවන්ගේ පිළිතුරු නිවැරදි. හරිද? ඊට පස්සේ අපි යනවා ඊළඟ 4 වෙනි ප්‍රශ්නයට. බලන්න. තේජස් සහිත උත්තමයාට වෛර කිරීම කවියා දක්වන්නේ අයන්න පර්වතයකට දලින් පහර දීමක්, ආයන්න පර්වතයක් පලා දැමීමක්, ඇයන්න මත් වූ ඇත් රජෙකුට පයින් පහර දීමක්, වීරිය හා නුවණ අඩුවීමක් ලෙසය. ඔව්, ඇයන්න තමයි නිවැරදි පිළිතුර. අපගේ දරුවන්ගේ පිළිතුරු නිවැරදි. 4ට එන්නේ ඇයන්න. මත් වූ ඇත් රජෙකුට පයින් පහර දී වෙහෙස ගත්තාක් වැනිය කියලා අපි කලින් කොටසේ කතා කළා. ඊට පසු බලන්න 5 6 වෙනි කවියෙන් කතුවරයා ඉස්මතු කරන අදහස. දැන් 6 වෙනි කවිය මතක ඇති කියලා හිතනවා. නේ මොකද්ද 6 වෙනි කවියෙන් කතුවරයා ඉස්මතු කරන්නට උත්සාහ කරන අදහස? මත් වූ හස්ති රාජයා තම හොඬේ නොපාගෙන බවද? මදයෙන් මත් වූ විට ඇතා මහත් ඵලයක් ලැබෙන බවද? ඇතාට මහත් ඵලයක් ලැබෙන බවද? කොතෙක් ඉසුරු ලැබුණත් නැනවතා අයෝග්‍ය දේ නොකරන බවද? එහෙමත් නැත්නම් කෝප වූ විට හස්ති රාජයා වහා දුවන්නට ගනී යන්නද? වඩා පැහැදිලි පිළිතුර ඔව් ඇයන්න. පිළිතුර 5ට ඇයන්න. කොතෙක් ඉසුරු ලැබුණත් නැනවතා අයෝග්‍ය දේ නොකරයි කියන දේ. එතකොට මෙන්න මේ වගේ බහුවර්ණ ප්‍රශ්න විලාසයෙන් ඔබට මේ පාඩමේ තියෙන කරුණු අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අහන්නට පුළුවන්. අහන්නට අවස්ථාවක් තියෙනවා. ඒක තමයි අපි මේ අභ්‍යාසයේ මේ කොටස මේ විදිහට කළේ. අපි යනවා මේ පාඩමේම තියෙන මේ ලිඛිත අභ්‍යාස කොටසට. බලන්න අංක 1 පහත සඳහන් යෙදුම් වල අර්ථ පැහැදිලි කරන්න. රෝමි ඉලක්කම් අංක 1. වැරසැර නොවන නුනුවන දන බඳිනු වෙර. දැන් වැරසැර නොවන නුනුවන දන බඳිනු වෙර කියලා කියන්නේ වීරසාර ගුණයෙන් යුක්ත නොවන, එහෙම නැත්නම් වීරසාර බවින් යුතු නොවන අඥානවන්ත ජනතාව, එහෙම නැත්නම් අනුවන ජනතාව වෛර බඳිති නේ. වීරසාර ගුණයෙන් හීන, එහෙම නැත්නම් ගුණයක් නොමැති, වීරසාර ගුණයක් නොමැති අඥානවන්ත ජනතාව, අනුවන ජනතාව නේ වෛර බඳිති. බඳිනු වෙර කියන්නේ ඒකයි, වෛර බඳිති. ඊළඟට නද පමණින් දැනගත හැකි රිටුන් ඉඳු. නද පමණින් දැනගත හැකි රිටුන්. මේ රිටුන් කියන වචනේ වැදගත් නේ. රිටුන් කියන වචනය වැදගත්. රිටුන් කියලා කියන්නේ කපුටන්. එහෙනම් නද පමණින් දැනගත හැකි රිටුන් ඉඳු කියලා කියන්නේ අනිවාර්යෙන්ම කපුටන් කවුරුන්ද යන වග නේද? අනිවාර්යෙන්ම කපුටන් පිළිබඳව උන්ගේ නාදයෙන් දැනගත හැකිය. එහෙම නැත්නම් නාදයෙන් පමණක්ම
කපුටන්ගේ ස්වභාවය කපුටන්ව හඳුනාගත හැකිය. එහෙම නැත්නම් කපුටන්ව හඳුනා ගැනීමට උන්ගේ නාදයෙන් පමණක්ම නාදය පමණක් ප්‍රමාණවත්ය. නද පමණින් දැනගත හැකි රිටුන් නිදු. අනිවාර්යෙන්ම කපුටන් කවුරුන්ද යන වග උන්ගේ නාදයෙන් හඳුනාගත හැකිය. උන්ගේ නාදයෙන් පමණක් කපුටන් කවුරුන්ද යන වග හඳුනාගත හැකිය. ඊළඟ බලන්න සපෙක් එකකු කැව නසිනේ ඔහුමවද නේ කොහොමද කියන්නේ? සර්පයෙක් යම්කිසි පුද්ගලයෙකුව නේ සපා කෑවහොත් මිය යන්නේ එම පුද්ගලයා පමණක් නේද? එහෙම නැත්නම් පමණක් නොවේද? සර්පයෙක් යම්කිසි පුද්ගලයෙක්ට දෂ්ට කළහොත් සර්පයෙකු විසින් යම්කිසි පුද්ගලයෙකුට දෂ්ට කළහොත් මිය යන්නේ එම පුද්ගලයා පමණක්ම නේද? අන්නේ අදහස මෙතන ගන්න පුළුවන්. සර්පයෙක් යම්කිසි පුද්ගලයෙකුට දෂ්ට කළහොත් මිය යන්නේ එම පුද්ගලයාම පමණක් නේද? පැහැදිලිද? මිය යන්නේ එම පුද්ගලයා පමණක්ම නේද? සිරිත් ලෙසට පවතී උඩඟු නොවමින. උඩඟු භාවයට පත් නොවි, එතනින් තමයි අපිට මේක පිළිවෙල ගන්න තියෙන්නේ. අහංකාර භාවයට පත් නොවි, අහංකාර තත්වයට පත් නොවි සුපුරුදු ලෙසට ජීවත් වෙති. නැත්නම් අහංකාර නොවි සුපුරුදු පරිදි ජීවත් වෙති. මේ සිරිත් ලෙසට පවතී කියන්නේ ඒකයි. අහංකාර නොවි, උඩඟු භාවයට පත් නොවි සුපුරුදු ලෙස සිරිත් ලෙස ජීවත් වෙති. ඊට පස්සේ බලන්න සුරපුර ලෙසට සලකා හැසිරෙත් නිබඳ. සුරපුර ලෙසට සලකා හැසිරෙත් නිබඳ කියලා කියන්නේ නිරන්තරයෙන්ම දිව්‍ය ලෝකයේ සේ සලකා හැසිරෙති නේ. දිව්‍ය ලෝකයේ සේ සලකා නිරන්තරයෙන්ම හැසිරෙති නේ. දිව්‍ය ලෝකයේ සේ සලකා නිරතුරුව හැසිරෙති. ඒ විදිහට අපිට මේවල තේරුම් අරගන්නට පුළුවන්. අපි යනවා මේකේ ඊළඟ අභ්‍යාසයට. බලන්න පහත යෙදුම් වල අරුත් පැහැදිලි කරන්න. ඔන්න ඔබටයි අවස්ථාව. ඔබට පුළුවන් මේ අපගේ මේ පොදු දෙඩුම් ගොමුෙහි අදහැසියක්සේ පළ කරන්නට. එහෙම නැත්නම් ඔබේ භාෂාවෙන් කියනවා නම් මෙතන එහා පැත්තේ තියෙනවා අපේ දරුවන්ට පබ්ලික් chat එකක්. ඒකේ පුළුවන් මේ කමෙන්ට් එකක් දාන්න. බලන්න මතවරණින්දු. දරුවනේ හැම කෙනෙක්ම උත්තර මේ සපයන්න මේ මොහොතේදී. එතකොට අපිට පුළුවන් දැනගන්න ඔබ මේ පාඩම් පිළිබඳව අවධානයෙන් ඉන්නවාද යන වගේ නේද? මතවරණින්දු. උත්තර දෙමු බලන්න. මතවරණින්දු. ඔව් මත්තු හස්ති රාජයා. හරියට හරි. මත්තු හස්ති රාජයා. මතවරණින්දු කියලා කියන්නේ අපි දැන් කතා කළා ඒ ගැන මත්තු හස්ති රාජයා. ඊළඟට රිටුන්. මේ ටිකකට කලිනුත් කතා කළා. රිටුන් කියන්නේ කවුද? ඔව් කපුටන්. රිටුන් කියලා කියන්නේ කපුටන්. කපුටන්. ඊට පස්සේ පබු කන. පබු කන. කොයි වගේ කනක්ද? පබු කන. කියමු බලන්න පබු කන. ඔව් ප්‍රභූ පුද්ගලයන්ගේ කන. නේ ප්‍රභූ පුද්ගලයන්ගේ කන. නේ එහෙම නැත්නම් උසස් පුද්ගලයෙකුගේ කනක්. එහෙම නැත්නම් ප්‍රභූ පුද්ගලයෙකුගේ කනක්. හරිද? ප්‍රභූ පුද්ගලයෙකුගේ කනක්. ගොරතර නිරෙහි. ගොරතර නිරෙහි. කොහොමද කියන්නේ? අතිශයින් ගොහර වූ නරකාදියෙහි කිව්වත් හරි. අතිශයින් ගොහර වූ නරකාදියෙහි කිව්වත් හරි. එහෙම නැත්නම් දැඩිසේ දුෂ්කර වූ නරකාදියෙහි නිරෙහි. නේ දුෂ්කර වූ නරකාදිය. එහෙම නැත්නම් අතිශයින් ගොහර වූ නරකාදියෙහි. එහෙම නැත්නම් අතිශයින් දුෂ්කර වූ බෙහෙවින් දුෂ්කර වූ නිරෙහි. හරිද? ඊට පස්සේ මෙදෙන ඇවිස. මෙදෙන ඇවිස කියලා කියන්නේ ඔව් මදෙන් ඇවිස්සි. නේ මදෙන් ඇවිස්සි. හොඳයි. මදෙන් ඇවිස්සි. එහෙම නැත්නම් මදෙන් කලබලයට පත්ව. මේ මදෙන් ඇවිස්සි. එහෙම නැත්නම් මදෙන් කලබලයට පත්ව. මද කිපී කිව්වත් හරි. හරිද? මද කිපී කිව්වත් හරි. ඊළඟට අර්ථ පැහැදිලි වෙනසේ වාක්‍ය තනන්න. අර්ථ පැහැදිලි වෙනසේ වාක්‍ය තනන්න. පවර කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ කියන අදහස, උතුම් කියන අදහස මෙතන ගෙන දෙනවා. නේ පැහැදිලිද? අපිට ගන්න පුළුවන් වාක්‍යයක් හැටියට මේ විදිහට. කැමති නම් ලියා සටහන් කරගත්තාට වරදක් නැහැ. සුප්පාදේවිය පවර වඟු රටෙහි උපත ලද තැනැත්තියකි. එහෙම නැත්නම් සුප්පාදේවිය පවර වංග දේශයේහි උපන් තැනැත්තියකි. නේ ඒ වගේ ගන්න පුළුවන්.
එහෙම නැත්නම් සුප්පා දේවිය පවර රාජකුමාරිකාවකි. නේ? සුප්පා දේවිය වඟුරට රජතුමාට දාව උපන් පවර රාජකුමාරිකාවකි. පවර කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ. එහෙම නැත්නම් උතුම් රාජකුමාරිකාවකි. නේ? ඒ වගේ අදහසක් ගෙන දෙන්න විදිහට ඔබට ලියන්න පුළුවන්. මතක තියාගන්න පදයක් යොදලා අර්ථ පැහැදිලි වෙනසේ වාක්‍ය තනන්න කිව්වහම මේ පදය වර්ණ ගන්න යන්නට එපා. දැන් දුදන කියන එක දුදනන් දුදනන්ට දුදනාගේ ආදි වශයෙන් වෙනස් කරන්න යන්න එපා. මේ පදයේ යොදලා අර්ථය පැහැදිලි වෙනසේ වාක්‍ය තැනීම වඩා නුවණට හුරුයි. ඒ නිසා සුප්පා දේවිය පවර වූ වඟු දේශයේහි උපත ලද තැනැත්තියකි. ඒ වගේ ඔබට වාක්‍යයක් ගලපන්නට පුළුවන්. ඊළඟට දුදන කියලා කියන්නේ අයහපත් ජනතාවනේ නේද? එහෙනම් අපිට ගන්න පුළුවන් මේ විදිහට. දුදන ජනතාව කුමන මොහොතකදීවත් සැනසීමක් නොලබති. නේ දුදන දන එහෙම නැත්නම් දුදන දන එහෙම නැත්නම් දුදන පුද්ගලයෝ එහෙම ගමුකෝ නේද? දුදන පුද්ගලයෝ එහෙම නැත්නම් දුදන අය කිසිදු විටක සැනසීමක් නොලබති. අන්න ඒ වගේ ඔබට අරගන්නට පුළුවන්. නේ දුදන අය එහෙම නැත්නම් දුදන පිරිස කිසි විටක සැනසුමක් නොලබති. නැත්නම් කිසි විටක යහපතක් නොකරති. නේ ඒ වගේ දෙයක් ගන්න පුළුවන්. ඊළඟට තව මේතන තව අදහසක් ඕන තව ගන්න පුළුවන්. දුදන ගුණයෙන් යුතු නේ දුදන ගුණයෙන් යුතු පුද්ගලයෝ කිසි විටකත් යහපත් ක්‍රියාවක් නොකරති. නේ ඒ වගේ වාක්‍යකුත් හොඳයි. නේද? දුදන ගුණයෙන් යුත් පුද්ගලයෝ කිසි විටක යහපතක් සිදු නොකරති. හරිද? සිඳු කියලා කියන්නේ සාගරය. සිඳු. එහෙනම් ඔබට වාක්‍යයක් ගොඩනගන්නට පුළුවන්. සන්දෑ භාගයේදී අපි සියලු දෙනාම සිඳු තෙර වෙත පිය නැගුවෙමු. නේ සන්ධ්‍යා භාගයේදී අපි සියලු දෙනාම සිඳු තෙර වෙත පිය නැගුවෙමු, පා නැගුවෙමු. එහෙම නැත්නම් මෙහෙම ගන්න පුළුවන් නේද? සිඳු රළ ශෝභමාන වූ වෙරළ තීරය සිපගනි. නේ සිඳු රළ ඒ කියන්නේ මුහුදු රළ කියන අදහසනේ. සිඳු රළ ශෝභමාන වූ වෙරළ තීරය සිපගනි. එහෙම නැත්නම් අර මං කලින් කිව්වා වගේ සන්ධ්‍යා භාගයේදී අපි සියලු දෙනා සිඳු තෙර වෙත පා නැගුවෙමු. හරිද? ඊට පස්සේ හතරවෙනි එක තිරසර කියන එකට කියලා කියන්නේ ඒකේ අදහස තමයි ස්ථිරසාර. නේ එනස අපිට ගන්න පුළුවන් සිංහබාහු තිරසර ගුණයෙන් හෙබි තරුණයෙකි. සිංහබාහු තිරසර ගුණයෙන් හෙබි තරුණයෙකි. නේ එහෙම නැත්නම් තව ටිකක් ලස්සන කළොත් සිංහබාහු තිරසර ගුණයෙන් යුතු එඩිතර තරුණයෙකි. නේ සිංහබාහු තිරසර ගුණයෙන් යුතු එඩිතර තරුණයෙකි. නැනැති කියලා කියන්නේ ඥානවන්ත නුවණ ඇති කියන අදහස. නේ ඥානවන්ත එහෙම නැත්නම් නුවණ ඇති කියන ජනතාව. නුවණ ඇති කියන අදහස. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ විදිහට. නැනැති ධන කියලා කියන්නේ ඥානවන්ත ජනතාව. නැනැති ධන කිසි විටකත් නිකරුණේ කෝප නොවේති. නැනැති ධන මේවා ලියාගත්තොත් හොඳයි. නැනැති ධන කිසි විටකත් නිකරුණේ කෝප නොවේති. නැනැති ධන කිසි විටකත් නිකරුණේ එහෙම නැත්නම් අහේතුකව කෝප නොවේති. හරිද? කෝප නොවේති. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා මේ තව පොඩි අභ්‍යාසයක්. ඒ තමයි පහත දී ඇති පද කුමන විවරණ ගණයට අයත්දැයි දක්වන්න. දැන් ව්‍යාකරණ වර්ගය ගැනයි අහන්නේ. ඉතින් විවිධ අපට දැනෙන විදිහට මෙහි ව්‍යාකරණ වර්ගය අපිට නම් කරන්නට පුළුවන්.
දැන් බල ඇති කියන එක බල ඇති. අපි උත්තර ඕගොල්ලෝ නේ ඉදිරිපත් කරන්න දුවේ පුතේ ඕගලන්ගේ උත්තර බල ඇති. ඕගලන්ට හැඟෙන්නේ මොකද්ද මේ පදය ව්‍යාකරණ පැත්තෙන් සැලකුවොත් මේකේ තියෙන ව්‍යාකරණය මොකද්ද? ඒ කියන්නේ සාහිත්‍යමය නිර්වචනය නෙමෙයි මෙතන අහන්නේ. නේ බල ඇති කියන එකේ ව්‍යාකරණ අන්න හරි බොහොම හොඳයි. නේ නවෝදදු බොහොම හොඳයි. සංදිපද. නේ බල ඇති බල ඇති. නේ සංදිපද. නේ බල ඇති බල ඇති. ඒ නිසා සංදිපද. සංදි. එහෙම නැත්නම් සංදිපද. පවර 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 කියමු. කිව්වත් කමක් නැහැ මයික් එකක් ඔන් කරලා. කිසි ගැටලුවක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ පබ්ලික් chat එකේ කමෙන්ට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොදු දෙඩුම් ගොමු එහි අදහැසියක් පළ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මයික් එකක් ඔන් කරලා මේ කතා කරලා කියන්නත් පුළුවන්. ප එකතු කිරීම වර පවර කොහොමද මොකද්ද මේ පවර? කියමු බලන්න. පවර මොන ව්‍යාකරණ වර්ගයටද අයිති වෙන්නේ පවර? ඔව් පවර උපසර්ග. හරියට හරි. උපසර්ගයි ප එකතු කිරීම වර උපසර්ග. නේ ප එකතු කිරීම වර උපසර්ග. පයන්න උපසර්ගයක් පවර. ඊළඟට දලගින්. දල එකතු කිරීම අගින් දලගින්. දලගින් කියන එක මට හිතෙනවා අර්ථ දෙකකට ගන්න පුළුවන්. දලගින්. සංදිපද වෙන්නත් පුළුවන්. සංදිපදත් හරි. දල එකතු කිරීම අගින් දලගින්. දලගින් කියන එක තව ව්‍යාකරණ වර්ගයකට නිර්වචනය කරන්න. තව ව්‍යාකරණ ගණයකට අයිති වෙනවා දලගින් කියන එක. දලගින්. දලගින් කියන එක තව ව්‍යාකරණ වර්ගයකට අයිති වෙනවා. සංදිත් හරි. නෑ තද්දිත නෙමෙයි. තද්දිත නෙමෙයි. විභක්ති අන්න හරි. මොන විභක්තිද චනුජ? මොන විභක්තිද? තව ටිකක් සැලකුවොත් මොන විභක්තිද? අවදි නෙවෙයි. දලගින් කියන එක අවදි නෙවෙයි. දැන් උදාහරණයක් හැටියට අන්න හරි කරණ විභක්තිය. නේ දලගින් නේ දලගින් ඇනලානේ නේ මහා විශාල පර්වත පලා දමන්නේ. ඒ නිසා කරණ විභක්තිය හරියට හරි. නේ චනුජ සස්මිත ශයිනි ඔන්න දැන් මං හිතන්නේ නිවැරදි පිළිතුර ආවා. දලගින් කියලා කියන්නේ කරණ විභක්තිය. එහෙම නැත්නම් දලගින් කියන එක සංදි කියලා දක්වන්නටත් පුළුවන්. ඇයි දල අගින් දලගින්. එතකොට ඒක සංදි කියලා ගන්නත් පුළුවන්. කරණ විභක්තිය කියලා ගන්නත් පුළුවන්. ඔන්න ඊට පස්සේ ටිකක් ලේසි. බුදිමින්. බුදිමින් මොන ව්‍යාකරණ ගණයටද අයිති වෙන්නේ බුදිමින්? ඔව්. මිශ්‍ර ක්‍රියා හරියට හරි. මුසු කිරිය එහෙම නැත්නම් මිශ්‍ර ක්‍රියා. හරි. නේ මල් ශදුව හරි. බුදිමින් කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියා. ඊට පස්සේ බලමු දු දන. ඔව්. දු දන. දු දන ඔව් උපසර්ග විදියට ගන්න පුළුවන්. දු දන උපසර්ග. සංදි වෙන්නේ නැහැ. උපසර්ග මෙතන මේ දු දන කියන එක සංදි පදයක් හැටියට ගන්න බෑ. තේරෙනවද? දු දන කියන එක මේ උපසර්ගයක් හැටියට තමයි ගන්න පුළුවන්. ඊළඟට බලන්න ගුණ ඇති. ගුණ ඇති ගුණ ඇති. අන්න ඒක හරි. මං හිතන්නේ අර ඒ උත්තරේ වෙන්න ඕනේ ඔයාලා කලින්ම දැම්මේ. ඔව් ගුණ ඇති කියලා කියන්නේ ගුණ එකතු කිරීම ඇති ගුණ ඇති. ඔව් බොහොම හොඳයි. කට්ටිය සියලු දෙනාම උනන්දුවෙන් පිළිතුරු සපයනවා සෑහෙන වේගකින්. ඉතින් ඒ නිසා සමහර කලාට අර මේ කලින් ප්‍රශ්නෙන් ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් උත්තරේ දාලා ඉවරයි. බලන්න ගුණ ඇති ගුණ ඇති. නේ ඒක සංදිපද. හරියට හරි. ඊළඟට සුරපුරෙහි. 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 ඒක කොහොමද අපිට ගන්න පුළුවන්? ඔව් විභක්ති හැටියට ගන්න පුළුවන්. නේ මොන විභක්තිද? මොන විභක්තිද? සුරපුරෙහි. ගොඩ නැගිල්ලෙහි. පියුමෙහි. ගොඩ නැගිල්ලෙහි. පියුමෙහි. සරත් කාලයෙහි. මොනවද එන්නේ? හරියට කල්පනා කරන්න. දරා සිටීමක් නේද? එතකොට දරා සිටීමක් නම් මොන විභක්තිද? ආධාර. අන්න හරි නෙත්මි. ආධාර. දරා සිටීමක් සුරපුරෙහි, පියුමෙහි, ගොඩ නැගිල්ලෙහි, පාසලෙහි,
නේ දරා සිටීමක් පැවතීමට ඉවහල් වෙන දෙයක් දරා සිටීමක්. ඒ නිසා ආධාර විභක්තිය. ආධාර විභක්තිය. හරිද? වරනිඳු. වරනිඳු හරියට කල්පනා කරන්න. වරනිඳු මොන ව්‍යාකරණ ගණයට දයිති වෙන්නේ? නෑ උපසර්ග වෙන්නේ නෑ. වරනිඳු කියන එකේ ඉස්සරහින් මුකුත් උපසර්ගයක් විදියට වෙන් කරන්න බෑ. වරනිඳු මොනවද? මොන වර්ගයටද අයිති වෙන්නේ? වරනිඳු. ඔව්. නෑ උච්චර ගැටලුවක් ඇති කරගන්න ඕනේ නෑ. සංදි හරියට හරි වත්සාන. සංදි. සංදි නෙත්ම හරි නේද? එතකොට ඩෙවෝන් හරි, චතුකි හරි, ලෙෂාන් හරි නේ වත්සාන හරි නේද? තරුෂි හරි. සංදි වරණ එකතු කිරීම ඉඳු වරනිඳු. වරණ එකතු කිරීම ඉඳු වරනිඳු. නො කෙරෙති. මොකද්ද ව්‍යාකරණ වර්ගය? ව්‍යාකරණ ගණය නො කෙරෙති. නො කෙරෙති. ඔව් නිපාත. නිපාත හැටියට ගන්න පුළුවන්. උපසර්ග වෙන්නේ නැහැ. නෝ කියන එක නිපාතයක්. නො කියලා කියන්නේ නිපාතයක්. මේ නොකෙරෙති කියන එක නිපාත. නිපාතයක් හැටියට ගන්න පුළුවන්. නොයන්න. නොකෙරෙති කියන එක මේ මොනවාද? ආඛ්‍යාත ක්‍රියාවක් හැටියට ගන්නත් පුළුවන්. ආඛ්‍යාත ක්‍රියා අවසාන ක්‍රියා. නේ ආඛ්‍යාත ක්‍රියාවක් අවසාන ක්‍රියාවක් හැටියට ගන්නත් පුළුවන්. නේ නොයන්න මේ නිපාතයක් හැටියට ගන්නත් පුළුවන්. මේ නොකෙරෙති කියන සමස්ත කොටස ගන්න පුළුවන් අවසාන ක්‍රියාවක් එහෙම නැත්නම් ආඛ්‍යාත ක්‍රියාවක් හැටියට. ඊළඟට මිස මිස කියන එක. ඔව් විනා මිස මුත් හැර නිපාත. විනා මිස මුත් හැර නේද? විනා මිස මිසක් මුත් හැර විනා මිස මිසක් මුත් හැර කියන ඒවා අන්න නිපාත. පැහැදිලි නිපාත. නේ? හොඳයි. බොහොම ස්තුතියි. පිළිතුරු එසැනින් ලබා දුන් දරුවන් සියලුම දෙනාට නොවක් තුති. හොඳයි ආදරණීය දුවේ පුතේ අපි මේ විදිහට මේ 11 වසර සිංහල භාෂාව හා සාහිත්‍ය පොතේ 23 වන පාඩම වන සුභාෂිතය පාඩමේ කවි පැහැදිලි කරගත්ත එම කවි ගායනා කළා. ඊට පස්සේ ඒ වලට අදාළ අපිට අපොස සාමාන්‍ය පෙළ විභාගයට වැදගත් වෙන්න පුළුවන් ප්‍රශ්න කොටස් කිහිපයක් අපි එම පාඩම ඇසුරෙන් මේ විදිහට සාකච්ඡා කළා. ඉතින් නැවතත් මේ බඳු පාඩමකින් හමු වන තෙක් ඔබ සියලු දෙනාටම ආයුබෝවන් බුදු සරණයි දෙවි පීඨයි ජේසු පීඨයි සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට